බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි පින්වත් සියලු දෙනාටම. පිරුණු පොහොය දවසක් ටික ටික ගෙවිල යන වෙලාවක රාත්‍රිය කෙසේ වුණත් අපි ලෝකෙ කොහේ රටක ජීවත් වුණත් ධර්මයේ සමග ඉන්නවා නම් මේ සසර එකම ජීවිතයක්, එකම කාල රාමුවක්, එකම සසර ගමනක්. නොයෙක් තාඩඩ පීඩන ජීවිතවලට ගලාගෙන එන සමයක අපි සියලු දෙනාම নানা ප්‍රකාර සිතුවිලි වලින් පීඩා විඳින වෙලාවක මේ වගේ පොයේ දවසක ධර්ම ශ්‍රවණය කිරීමත්, දහම් කාරණාත් එක්ක ධර්මය අනුව ජීවත් වීමත්, ඒ ප්‍රායෝගික පැත්ත අපේ ජීවිතයට ලබා දෙන සැනසීම අපමණකයි වචනයෙන් කියන්නට බෑ. ඒ නිසා මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතේ නාලිකාව විදියට හැම පෝය දවසක්ම සපරිපූර්ණ කරන්නට අපි උත්සාහ කරනවා ඔබේ ධර්මානුකූල ජීවිතය ඔබටම ප්‍රියමනාප කරවන විදිහට. ඒ නිසා අපි පින් කරන්න පුරුදු වෙමු. ඒ ප්‍රාර්ථනාවත් ආරාධනාවත් එක්ක අපි මීළඟට සූදානම් අපේ මේ රාත්‍රී ධර්මදේශනය ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ ප්‍රස්තාව ලබා දීම පිණිස පින්වත් දායකත්වය අපිට ලබා දීලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මනුජිත් සමන්ත මහතා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා දියණියන්. මේ පින්වත් පිරිස ඊටම කැමති ධර්ම දේශනා දායකත්වය ලබා ගන්නට කලිනුත් අපිට මතකයි. මෙත් සදහම් විකාශය ඔස්සේ මොවුන් දායකත්ව ධර්ම දේශනාවන් ලබාගෙන ජාතියට පූජා කළා. ඒක හොඳ පුරුද්දක්. මේ සසරේ පුරුදු. ඒ නිසා පින බලවත් කරන පුරුදු. ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමේ ලෝකේ කොහේ රටක හිටියත් Tamanගේ ජීවිතයට හුරු වෙලා තියෙන ඒ බෞද්ධාගමික පරිසරය, සද්ධර්මයට තියෙන ආශාව, උවමනාව ඔවුන්ගේ මතුවෙනවා. ඒ පෙර කුසල් බලය මතුවෙන නිසා. ඒ කුසල් මතුවෙන්න හැමෝම හිතන්නේ පින් කරන්න. ඒ නිසා මේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න මනුජිත් සමන්ත ඇතුළු පින්වත් පිරිසත් හරි වාසනාවන්ත පිරිසක්. උතුම් ඇසළ පොහෝ දින සියලු ලෝකවාසීන්ට ධර්ම අවබෝධය ලබා දීම පිණිසයි ඔහු උදාර පරමාර්ථයෙන් මේ සද්ධර්ම දේශනාව ජාතියට විසුරුවා හරින්නේ මෙත් සදහම් විකාශය ඔස්සේ බොදුනුවන්ගේ හදවතේ නාලිකාවත් සමග. සෝනියා දිසානායක මෑණියන් අසනීප තත්ත්වයේ ඉක්මනින් සුව වීමට ප්‍රාර්ථනා කරනවා. ශ්‍රියානි පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ඔවුන් අරමුණු කරනවා. එහෙමනම් අපි තාමත්ම සතුටෙන් ගෞරවයෙන් මේ ප්‍රාර්ථනා අරමුණු එලෙසම ඉෂ්ට වෙනවා යයි විශ්වාස තබාගෙන, පූර්ණ විශ්වාස තබාගෙන අපි උතුම් සද්ධර්ම දේශනාව සඳහා අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට සියලු දෙනාම ගෞරවයෙන් ආරාධනා කරමු. උන්වහන්සේ අතුරුගිරිය සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘ, හොරණ දික්හේනපුර ශීල ස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘ, බක්කුල රන්සෑයේ ගෞරවනීය නිර්මාතෘ, පරම පූජනීය රාජකීය පඬිත ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන්. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම උතුම් ඇසළ පුන් පොහෝ දවසේ උතුම් සීලේක පිහිටල බොහෝ පිරිසක් පන්සල්වලට එකතු වෙලා සමහරු පින්කම් කරනවා වගේම නිවෙස්වල හිටියත් අපි දන්නවා බොහෝ පිරිසක් අද ඔබ නිවසේ බුදුන් ඇඳලා සීලේ අලුත් කරගෙන සමහරු අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා නිවෙස්වල ඉඳගෙන එක්ක සමහරු උදෑසනින් පන්සිල් සමාදන් වෙලා හරි උතුම් සීලේක පිහිටලා අද දවසේ විශේෂයෙන්
බණ පදයක් අහන්න සූදානම් වෙන දවස. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව ඔබ හැම දෙනාටම ලක්වාසී ලෝවාසී බණහන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ තමයි බුද්ධ රත්නයේ ලෝකයට පහළවීම. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරන්නේ ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාවේ. ඒ තමයි ලෝකෙ ධර්මරත්නයේ පහළවීම. ඊළඟට ඒ දේශනාව ශ්‍රවණය කරපු කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන මේ පස්වක භික්‍ෂූන් වහන්සේලා අතරින් කොන්නඤ්ඤයන් වහන්සේ මුලින්ම සෝවාන් ඵලයට පත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය පහළවීම. එහෙමනම් තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසල පුන් පොහෝ දවසේ. වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධ රත්නය ලෝකයට පහළ වුණත් ධම්ම රත්නයයි සංඝරත්නයයි පහළ වෙලා. තුනුරුවන් සම්පූර්ණ වනේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක. ඒ වගේමයි විශේෂෙන්ම මේ දේශනාව ධම්මචක්ක දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට දේශනා කරන්න ආරම්භ කරන්නේ ධම්මචක්ක දේශනාවෙන්. ඒ නිසා මේ දේශනාව ධර්මය හඳුන්වන්නේ අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා. ඒකට හේතුව හැම බුදු කෙනෙක්ම අත් නොහැර හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනාව. ඒ වගේමයි ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ ඒ ධම්මචක්කේ දේශනා කරපු ස්ථානයත් හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමියක් කියලා හඳුන්වනවා. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අවිධහිත පුණ්‍ය භූමි 4ක් ගැන. ඒ තමයි බුද්ධගයා වජිරාසන භූමිය. හැම බුදු කෙනෙක්ම ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඒ භූමියේ එතන. ඊළඟට ඉසිපතන මිගදායි කියලා අපි හඳුන්වන බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරපු ස්ථානය. හැම බුදු කෙනෙක්ම සේවනය කරන ස්ථානය. ඊළඟට හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩ ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ හිටියා. සවැත් නුවර ජේතවන භූමිය. හැම බුද්ධ ශාසනයක මේ භූමියම මිලදීගෙන කුටි සෙනසුන් හදලා බුද්ධ ශාසනය උදෙසා පූජා කරන්න කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා මහා පින්වන්ත කෙනෙක්. එදා අපේ බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා මේ භූමියේ ආරාමයේ ඉදිකරා 18 කෝටියක් කහවණු පොළොවේ අතුරලා තමයි ඉඩම මිලදී ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් අංග සම්පූර්ණ ආරාමයේ කංග ඉදිකරා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ භූමිය සංඝ සතු කළ පූජා කරන දවසෙත් තවත් 18 කෝටියක් වියදම් කරලා ආරාම පූජා උත්සවයක් සැලසුම් කරා. මුළු නගරේම ඉන්න දුගී මගේ යාචකයන්ට දන් දුන්න, දන්සැල් පැවැත්තුවා. පාරවල් සරසලා කොඩි සේසත් දජ පතාක නංවලා බොහොම උත්සවශ්‍රීයෙන් මේ භූමිය බුද්ධ ශාසනයට පූජා කරා. අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ හිටියා. අවිධහිත භූමියක්, හැම බුදු කෙනෙක්ම සේවනය කරන තැන. ඊළඟට පින්වතුනි හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත් ධර්මය දේශනා කරද්දී විශේෂයෙන් ඒ ධර්මයේ පරම ගාම්භීරම කොටස දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්ම දේශනාව දෙව්ලොවදී දේශනා කරනවා. ඒ දිව්‍ය ලෝකෙදී අභිධර්ම දේශනාව කරලා මනුලොවට වඩින්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරගෙන.
ඒ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය බුද්ධ ශාසනයක එකම වරයි සිදුවෙන්. තුන් ලෝකෙම විවර වෙනවා. සාමාන්‍ය පියවි ඇහෙ මනුස්්‍යයන්ට දෙවියන් නොපෙනුනාට එදාට ලෝක විවරණ ප්‍රාතිහාරයේදී අහසදිහා බලද්දී දෙවියන් බ්‍රහ්මයන් අහසෙ පිරිලා. බුදුරජාණන් වහන්සේ ඉරුතියෙන් දෙවුලව ඉඳං පහලට රන් ඉනිමගක් මවල උන්හන්ස ඉනිමගකින් වඩි නොනෙවෙයි. නමුත් ප්‍රාතිහාරයක් හැටියට මිනිස්සුන්ට පේන්නේ රත්තරං ඉනිමගකින් පහලට වඩිනෝ වගේ දෙවියම් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මනුලොව සිරිපතුල තබන්න එකම තැනක. අද අපි එතන හඳුන්වන්නේ සංකස්ස භූමිය. එතකොට මෙන්න මේ ස්ථාන 4 අවිධහිත ස්ථාන කියලා හඳුන්වනවා. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ 4 ස්ථාන අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දය යම් සද්ධාවන්ත කුලපුත්‍රයෙකුට මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ඉපදුනේ මෙතනයි කියලා සියසින් දැකලා වන්දනා කරගෙන ඒ පින් රැස් කරගත්තොත් පහන් සංවේගය ඇති කරගත්තොත් මන් සරණගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනේ මෙතනයි කියලා වජිරාසනයේ දැකලා වන්දනා කරගෙන ඒ පින් සිහිවුණොත් මන් සරණගේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කරේ මෙතනයි කියලා ඒ ඉසිපතන මිගදාය එදා පස්වග භික්‍ෂූන්ට දහම් දෙසපු ආකාරය සිහි කරගෙන හිතට මේක මතක් වුණොත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැන මම සරණගිය බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පෑවෙන් මෙතනයි කියලා මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය සිහි වෙනවා. මේ 4 ස්ථාන සිහි වුණොත් මරණ මංචකයේ කෙනා ඒ කාන්තේම සුගතියමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ ඉසිපතන මිගදාය කියන භූමිය 4 ස්ථානවලටත් අයිති අවිධහිත ස්ථානවලටත් අයිති. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම සේවනය කරන භූමියක් වගේමයි සද්ධාවන්ත කුලපුත්‍රයෙක් දැකලා වන්දනා කරගත යුතු ප්‍රධානම ස්ථාන 4ටත් අයිති භූමියක්. එවැනි උතුම් පුණ්‍ය භූමියක තමයි එදා ඇසලපුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කරේ. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. යෝචායන් කාමේසු කාමසු කල්ලිකානයෝග. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පැවිද්දන් විසින් සේවනයේ නොකළ යුතු අන්ත දෙකක්. එකක් තමයි ශරීරයට අනේක විද සැප සම්පත් දෙමින්. මේ ශරීරයට සැපදීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු අන්තයක් තිබිලා තියෙනවා. කාමසු කල්ලිකානයෝගේ. සමහරු කියනවා ওই සැප විඳලම ඕවා විඳලා ඇති වෙන දවසක් එයි. එතකොට ඒ ගැන තියෙන ඇල්ම අතහැරෙනවා. එතකොට එහෙම හිතාගෙන ශරීරයට සැප දීලා විමුක්තියක් ලබන්න හිතාගෙන සැප සම්පත්ම දෙන එක අන්තයක් එක. ඊළඟට තවත් අන්තයක් තියෙනවා. ඒ තමයි අත්ත කිල මතානුයෝගී. ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරන අන්තය. ඒ අන්තේ බොහෝ පිරිසක් අදත් ඉන්නවා. අද ඉන්දියාව වගේ රටවල් ගත්තොත් බොහෝ පිරිසක් තාපසවරු හැටියට, ඉෂිවරු හැටියට, නිගණ්ඨයෝ හැටියට සමහරු ඇඳුමක්වත් අඳින්නේ නැහැ. බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරමින් මහා වනාන්තරවල කැලෑවල් වල සීතලේ ඔවුන් සීතලට කරන්නේ ඇඟ පුරාම අලු ගාගෙන ගිනි ගොඩවල් ගහගෙන ගිනි තපිනවා. එතකොට මේ වගේ මුළු ජීවිතේ පුදුමාකාර දුකක් කයට දීලා කයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු තවාන්තයක් තිබුණා. එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඔය අන්තය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසායි උන්වහන්සේත් අවුරුදු 6කට ආසන්න කාලයක් බුදු වෙන්න පෙර දුෂ්කර ක්‍රියා කරේ. ඒ වෙනකොට විශ්වාස කරපු ඒ දුෂ්කර ප්‍රතිපදාවන් කය පිළිකුල් කරමින් ආහාර වර්ජනය කරමින් ඒ කරන දුෂ්කර ක්‍රියා ක්‍රම උන්වහන්සේ පුදුමාකාර දුෂ්කර ක්‍රියාවක් කරේ. මේ ගැන සඳහන් වෙන ආර්ය පරියේෂණ සූත්‍රය, සීහනාද සූත්‍රය වගේ දේශනාවල් වල. එතකොට මෙන්න මේ අන්ත දෙකම අතහරින්න කිව්ව. ඒක විමුක්තිය ලබන අන්තයක් නෙමෙයි. ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා.
මෙන්න මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. තථාගතයන් අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විශේෂයෙන් මේක හොයාගත්ත, අවබෝධ කරගත්තා. චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙනවා. මොකද්දේ මාර්ගය? ඒ තමයි අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංගයන්ගෙන් යුක්ත මාර්ගයේ තමයි නිවන් මඟ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රථම දේශනාව ධම්මචක්ක දේශනාවේදී මතු කරලා පෙන්වුවේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න. කාමසුකල්ලිකාන යෝගයත්, ශරීරයට අනේක විද දුක් පීඩා දෙන අත්තකිල මතානු යෝගයත් අතහරින්න. මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මේ මැදුම් පිළිවෙත තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. උන්වහන්සේ බෝධි මූලයේදී මෙන්න මේ මාර්ගය හොයාගත්තා. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං මේ ආකාරයට උන්වහන්සේ අවබෝධ කරගත්තා. අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ එතනදී විස්තර කරමින් දහම් දෙසුවා. පින්වතුනි, මේ දේශනාව අහන්න මනුස්ස ලෝකේ එදා 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. බොහෝ පිරිසක් බණ ඇහුවේ නැහැ පළවෙනි දේශනාව. ඒ මිනිසයන්. හැබැයි දෙවියන් අතර ඒ අහස් කුස දස දහසක් ලෝක ධාතුල දෙවියන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවිවරු ප්‍රීතිഘോഷා කරා. අන්න ආයමත් මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුදු කෙනෙක් පහළ වෙලා ආයමත් දේශනා කරනවා ධම්මචක්කේ. උන්වහන්සේ දහම් සක පතුරවනවා. ඉසිපතන මිගදායේදී අපිත්‍යම් බණහන්න කියලා දෙවියන් ගෝසා කරමින්, සාදුකාර දෙමින්, ප්‍රීතිഘോഷා කරමින් මුළු අහස් කුස පිරීලා ඉතිරිලා ගියා. අටුවාවල සඳහන් වෙනවා ඉදිකටු තුඩක් තරම් පුංචි ප්‍රමාණයක පවා දෙවිවරු 100 ගණනින් ඊතා පුංචි දිව්‍ය ශරීර මවාගෙන අහසේ පිරුණා කියන. ඒකට හේතුව ඒ තරම් දෙවිවරු දස දහසක් ලෝක ධාතුලින් දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා බණ ඇහුවා. ඒ නිසා තමයි ධම්මචක්ක දේශනාව අවසානයේ සඳහන් වෙනවා. මේ දේශනාව අවසන් වෙද්දී බෝමාටු දෙවිවරු ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. අප්පතිවත්යන් ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා කේන චිවා ලෝකස්මි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්තුවා මේ දේශනාව නම් මේ ලෝකෙ වෙන කිසිම ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, මිනිස්සෙකුට, එක්කෝ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට මේ ලෝකේ කාටවත් කරන්න බැරි දේශනාවක්. බුදු කෙනෙක්ම කරන දේශනාව. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්තුවා කියලා ප්‍රීතිഘോഷා කරද්දී බෝමාටු දෙවියන්ගේ හඬට චාතුම් මහරජික දෙවිවරුත් ඒකනම් ඇත්ත කියලා ඒ විදිහටම ප්‍රීතිഘോഷා කරා. ඒ හඬට යාම දිව්‍ය ලෝකේ තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම ඔය විදියට අකනිටා බඹලව දක්වා දෙවියන්ගේ සාදුකාරි පැතිරිලා ගියා. එහෙමනම් ඇසලපුන් පොහෝ දවස කියන්නේ දෙවිවරු ප්‍රීතිഘോഷා කරමින් අකනිටා බඹලවට සාදුකාරි පැතිරිලා ගිය දවස. ඒ නිසා පින්වතුනි, මේ කාරණා නිතර නිතර ඔබ සිහිපත් කරන්න. අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි සද්ධා ලාභය. අන්න ඒ නිසා අද වගේ ඇසලපුන් පොහෝ දවසක මේ සද්ධාව, තුනුරුවන් ගැන පැහැදීම හිතේ බලවත් කරගන්න ඔබ දක්ෂ වෙන්න. නිතර බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. මේ ධර්ම මාර්ගයට ඇතුල් වෙන පළවෙනිම දොරටුව සද්ධානුසාරී. සද්ධාවෙන්මයි මෙතනට ඇතුල් වෙන්න තියෙන්නේ. සෝවාන් මාර්ගය. ඊට පස්සේ තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. පිළිවෙලින් යා යුතු ගමනක්.
බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අනුපුබ්බ සෙක්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලින් ගැඹුර කරා යන, හරියට මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ මේ බුද්ධ ශාසනයේ ගැඹුර කරා යන්නේ පිළිවෙලින්. ඒ නිසා මේ ශාසනයට ඇතුල් වෙන්න නම් ඔබ පළවෙනියටම ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් ඇති කරගෙන ඒ සද්ධාව රැක ගන්නට ඕන. ඒ නිසා තුනුරුවන් පහළ වෙච්ච අද වගේ ඇසල පොන් පොහෝ දවසක ඔබ විශේෂෙන් ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන සද්ධාව බලවත් කරගන්න දක්ෂවෙන්. ඒ පිණිස ඔබ කළ යුත්තේ. අපි බලම විශේෂයෙන් මේ සද්ධාව. සද්ධාව බුදුරජාණන් වහන්සේ කොටස් දෙහකට බෙදුව. එකක් තමයි අපි කියනවා අමූලිකා සද්ධා. තම සද්ධාවක් තියෙන. ඒ සද්ධාව තමයි අවබෝධය කරා යන්න උපකාරවෙන්. ඒ සද්ධාවට කියනවා ආකාරවතී සද්ධාව. දැන් මේ අමූලිකා සද්ධාව බොහෝ දෙනෙක් තුළ අපිට යමුතුවෙන් උත්සාහයක් අවශ්‍ය නෑ. අමූලිකා සද්ධාව කියන්නේ මුලක් නැති. අවබෝධයකින් තොරව ඒකට ධර්මය කියන පරිප්ලව පසාදස්ස ඉල්පෙන සද්ධාව. හැබැයි ඒ ඉල්පෙන සද්ධාව තියෙන කෙනාට බුදුහාඳුර පෙන්වා පරිප්ලව පසාදස්ස පඤ්ඥාන පරිපූරදි. එයාට ප්‍රඥාවනම් පිරෙන්නෑකිව ඒ සද්ධාවේ. ගැන ප්‍රඥාව කරායන්න උපකාර වෙන්නෑ. හැබැයි ඒ සද්ධාවෙන් පින් රැස්සෙනවා. දැන් අපි හිතම කෙනෙක් ඔන්න මල් පූජ කරනවා. එයාට එකට ලොකු දැනුමක් අවශ්‍යන යා සද්ධාවෙන් කියල මල් පූජ කරනවා. බෝධීන් වහන්සේ වටේ ගිහිල්ලා එක්ක පැන් කලයක් වක් කරන. එක්කෝ ගිලම් පස පූජා කරන. එතකොට ඒ වගේ දේවල් එක්ක දැන් අර අවබෝධයෙන් යුක්ත සද්ධාවක් නැතිවෙන්න පුළුවන්. අපි දකිනවා සමහරු කරදරයක් ආවහම ලෙඩත් දුකක් ආවහම විතරක් පන්සල මතක්කෙන. එක බෝධි පූජාතියන්න මතක්කෙනවා. ලොකු සද්ධාවක් නෑ තමාට ගෙදර ඉන්නකං උදේ ඉනම් ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි ඔක්කොටෝම් බැන බැනඉන්නේ. හැබැයි තමන්ට කරදරයක් විපතක් එන කොට පන්සල මතක්කෙන. අන්න එතකොට බෝධි පූජාතියන්න බුදුන් අඳඉන්න පිරිත් කියන්න දුවනවා. දැන් ඒ අමූලිකා සද්ධාව වනාට එහෙම හරි ගිහිල්ල බෝධි පූජාවක් තියෙනකොට පිනක් රැස්වෙනවා ඒ වෙලාවට. සමහරලාවට ගිහිල්ල දානයක් දෙනවා. කවුරු හරි කේන්දරේ බල්ල හරි කියනවා ගිහිල්ලා දානයක් දෙන්න. එතකොට ඒකෙන් පිනක් රැස්සෙනවා. එතකොට ගිහිල්ල මේ විදියට හැමදාම දින 7ක් මෙහෙම පූජා කරන්න. චෛත්‍යයාමදින් කවරුවර කියන මේක ලොකු අකුසලයක් ගිහිල බෝමලුව සුද්ධ කරන්න. චෛත්‍යය වටේ අතුගාලා ඒ මල්ලාසන හරි හෝදන්න. දැන් ඒ කරනකොට පින් රැස් වෙනවා. එතකොට ඒ අවබෝධයකින් කරනවා නොවෙන්න පුළුවන්. නමුත් ඒ තුළ පිනක් තියෙනවා. අන්න අමූලිකා සද්ධාව. හැබැයි ඒ සද්ධාවෙන් ප්‍රඥාව කරායන්න අමාරුයි. ප්‍රඥාවට යන්න නං අවබෝධයෙන් යුත්ත සද්ධාවක් අවශ්‍යයි. අන්නේ සද්ධාව තමයි ධර්මී බුදුහාමුදුර විස්තර කරේ ආකාරවතී සද්ධාව. ඒ සද්ධාව නිකං ඇති වෙන්නේ. ඒ සද්ධාව ඇතිවෙන්නේ සම්මාධිට්ටිය තුළයි. ලෞකික සම්මාධිට්ටිය තුළ පිහිටපු සද්ධාවක් වෙන්නට ඕන. එතකොට තමයි යාට ලෝකෝත්තර සම්මාධිට්ටිය කරායන්න පුළුවන්වෙන්. ලෞකික සම්මාධිට්ටිය. ලෞකික සම්මාධිට්ටිය බුදු හාමුදුරුව පෙන්වා ඒකට ධර්මය කෙන කම්මස්ස කතා සම්මාධිට්ටිය. පිම් පව් කර්ම කරම්ඵල විශ්වාසයත් එක් ඇතිවෙන දෙයක්. දානී විපාක ඇත අපි දන්දුන්නට පස්සේ මේකෙන් පිනක් රැස්වෙනවා කියලා ඔන්න පිළිගන්න. අපි කරන යහපත් කටයුතුවල අනුන්ට උදව්පකාර කරනවා කෙනෙකුට පිහිට වෙන ඒවැන් පිනක් රැස්වෙනවා කියල පිළිගන්න. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා කියල පිළිගන්න. එකන කර්ම කරම්පල විශ්වාස කර. මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා. එක තේරුම තමයි මෙලව කියන අපි සසරේ රැස්කරගත්ත කර්මයට අනුවයි ඉපදමින් මැරමින් ඇවිල්ල මේ ජීවිතය අපි පෙර කර්මයක විපාකයක් හැටියට ඉපදිච්ච ජීවිතය. එකන එතන පිළිගන්නෙත් කර්ම කරම්පල්. පරලවක් තියෙනවා. අපි මේ රැස්කරගත්ත කර්මත් එක්ක මරණින් මත්තේ ආයමත් උපදිනවා. මේ කර්ම දායාද කරගෙන යන සංසාර ගමනක් අපිට තියෙනවා. ඒ පිළිගන්නේ කර්ම කරම්පල්. එතකොට මෙන්න මේ පිළිගැනීම මවුට සැලකීමේ විපාකයක් ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. ඕපපාතික සත්‍යයන් ඇත. අන්න ඒවා සද්ධාව තුළ එන්නේ. දැන් සද්ධාව තුළ කෙන අපිට ඕපපාතික සත්‍යයන් සාමාන්‍ය මනුස්සයාට පේන්නේ නෑ.
නිරේ උපදින නිරි සතුන් ඕපපාතිකව පහළවෙන්. ප්‍රේත ලෝකෙ උපදින ප්‍රේතයන් ඕපපාතිකෝ පහළවෙන්. දිව්‍ය ලෝකයේ පහළ වෙන දෙවිව රෝපපාතිකෝ පහළ වෙන. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම දෙවිව රෝපපාතිකෝ පහළ වෙන. හැබැයි අපි දකින්නේ. හැබැයි බනාහල කර්මඵල මේ බුදු හාමුදුරන්ගේ දේශන අහලා මම දැක්කේ නැතත් මෙන්න මේ විදිහට සත්‍යයන් උපදිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය ගැන උන්වහන්සේගේ සද්ධාවෙන් අපි එක මුලදි පිළිගන්න. හැබැයි අපිටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් තැනකුත් බුදු හාමුදුරු පෙන්න්නනවා. ඒ සද්ධාවෙන් පිළිගත්තදේ අපට ප්‍රත්‍යක්ෂ කරගන්න නං බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙන්න මේ මාර්ගය වඩලා මෙන්න මේ විදිහට භාවනා කරලා මේ විදිහ ඥානයන් ඇති කරගන්න. එතකොට යා බුදු හාමුදුරුව කියන නිසාවත් පොතක තිබ්බ නිසාවත් කවුරුවත් කියපු නිසා පිළිගන්නව නෙමේ. ඊට පස්සෙයා තමන්ගේ අවබෝධයක් හැටියට ප්‍රත්‍යක්ෂයෙන් දකිනෝ. දිවැස් නුවන උපදවාගත්ත කෙනා දිබ්බ චක්කු දිබ්බ සෝත චුතූප පාත ඥානේ භාවනා කරලා මේ හැකියා ඇති කරගත්ත කෙනාට එතකොට එයා අපාය ගැන දිවිය ලෝක ගැන බ්‍රහ්ම ලෝක ගැන ප්‍රේත ලෝක ගැන පිළිගන්නේ කවුරුත් කිය නිසාවත් පොතක තියෙන නිසාවත් නෙමේ. එයා භාවනා කරලා එයා දකින නිසා. හැබැයි ඒ තැනට යන්න නම් අපි මුලින් ඒක විශ්වාස කරන්නට ඕන. ඒක සද්ධාව පිහිටවා ගන්නට ඕන. ඊළඟට තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් මේ ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්න. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙනවා. තමන්ගේ නුවනින් මේ ලෝකෙ අවබෝධ කරගන්න අය ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්න. ඔන්න ඔය පිළිගැනීම් ටික නැත්නං එයා නියත මිත්‍යා දෘෂ්ටිකෙක්. ඔය කරුණු ටික තමයි ලෞකික සම්මාධිට්්‍ය ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. පින් පව් ගැන විශ්වාසය කරම්ඵල ගැන විශ්වාසය මෙලොව පරලව ගැන විශ්වාසය ඕපපාතික සත්වයන් ගැන තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා කියලා විශ්වාසය. අන්න ඒ ටික ඇතිකරගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුළින් සද්ධාව අර කියපු අවබෝධයෙන් යුත්ත සද්ධාව ඇතිකරගන්න දක්ෂ කෙනෙ. බුදුරජාණන් වහන්සේ සද්ධාව විස්තර කරේ සද්දෝ හෝති සද්ධාති තතාගතස්ස බෝධි. අන්න ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකක්ද ඔය සද්ධාව කියන්න. සද්ධාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේ සද්ධාව විස්තර කරලා තියෙනෙ සද්ධාව යනු තතාගතස්ස බෝධි. සද්දෝ හෝති සද්ධාති තතාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇතිවෙන පැහැදීම. අවබෝධය අදහා ගැනීම. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න නං ඒ අවබෝධය ගැන දැනගන්න වෙනවා. ඒ දැනගන්නේ ධර්මය තුළි. අන්න එයාට නිරවුල් දහම් දැනුමක් ඇතිවෙන්නට ඕන. එයා නිතර බණහන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දේ තමයි අවුරුදු 45ක් පුරාවට මේ ලෝකෙට දේශනා කරේ. අපි බුද්ධ දේශනාවල බණහන්නේ මේ සූට දේශනා හැටියට ධර්ම දේශනා ධම්මපද මේ හැම දෙයක්ම 84,000ක ධර්මස්කන්ධය තුළ එකතු වෙලා තියෙන්නේ. මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරමින් රැකගෙන ඇවිල්ලා මේ දහම් පොත්වල සඳහන් වෙලා තියෙන මූලික ත්‍රිපිටක ධර්මය තුළ ඇතුළත් වෙලා තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට ඒ අවබෝධය ගැන අපිට දැනුමක් නැත්නම් අපිට සද්ධාව ඇති වෙන්න විදිහක් නෑ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ධර්මයේ සඳහන් නොවන දේවල් පිළිගන්න. එයා සමහරලාට බුදුහාමුදුරුව ගැන උන්වහන්සේගේ ජීවිතය ගැන එක එක විකෘති දේවල් විශ්වාස කරගෙන මේකත් හරි වෙන්න ඇති. අර හාමුදුරුව මෙහෙම කියනවා. මේ හාමුදුරුව මෙහෙම කියනවා. අරය පොතක් මේ විදිහට පොතක් ලියලා තිබ්බ මං මෙහෙම පොතක් තිබ්බ. එතකොට ඒ විදිහට බුදු හාමුදුරුව පෙන්නවා මහණෙනි අවබෝධයෙන් සද්ධාවට ආපු නැති කෙනා පරණැලක් වගේ කියව. ඔන්න බුදු හාමුදුරන්ගේ උපමාව පරණැල. සාමාන්‍යයෙන් පරණැල කියලා කියන්නේ ඔබ දැකලා ඇති ඔය කෙසෙල් ගස්වල තියෙනවා වේලිච්ච කෙහෙල් කොළ. ඒවා සාමාන්‍ය පහළට එල්ලිලා තියෙනවා ගහේ පරණැල්. එතකොට සුළං හමන දිසාවට එහාට මෙහාට පැද්දි තියෙන. උතුරෙන් හුළං හමනකොට දකුණු පැත්තට අර හුළඟට පැද්දිලා යනවා. දකුණෙන් හුළං හමනකොට උතුරු පැත්තට පැද්දිලා යනවා. නැගෙනහිරෙන් හුළං පාරක් ආවොත් බටහිර පැත්තට පැද්දෙනවා.
සුළං එනේන දිසාවට එහාට මෙහාට පැද්දෙන. පරණැලක්. බුදු හාන්දුර පෙන්නවා අවබෝධයෙන් සද්ධාවට එන්න බැරි. අමූලික හා සද්ධාවෙන් යුක්ත කෙනත් ඔය පරණැල වගේ පැද්දෙනවා. මේ බුදුන් අදිනවා මේ බුදු හාදුරන්ට බැන බැනයනවා තවටිකකින්. මේ පන්සලට ගිහිල්ල වැඳ වැටෙනවා සද්ධාවෙන් වගේ බිම පෙරලෙනවා සාදු කියනවා. මෙන්න ටිකකින් තුනුරුවන්ටයි දීපු දානටයි පින්කංවලටයි බෝධියට ඔක්කොටෝම් බැන බැනයනවා. සමහරු යනවා මේ දැන්නිවන් දකින්න වගේ යනවා. භාවනත් කරන. ටික දවසකින් ගත්තොත් ඕ හරියන්න මත් භාවනා කරාණ කියලා මෙන්න මිත්‍යා දෘෂ්ටියක් පස්ස යනවා. එක්ක මොකක් හරි පෙට්ටියත් තියාගෙන වදිනවා. එක්ක මොකක් හරි එක්ක ආගම අතහැරලා. එක්ක වෙන සල්ලිවලට හරි ටකරමකට හරි කවුරු හරි උදව් කරා කියලා ඔන්න වෙන යාතිකාවක් පස්සිදුවන. එතකොට මේ වගේ අපි දන්නවා සමහරු ටකරමක් දීලා ආගම වෙනස් කරනවා. වැසිකිලි පෝච්චියක් දුන්න කියලා ආගම වෙනස් කරනවා. එතකොට මේ වගේ තමන්ට මෙහෙම පුංචි ලාමක දේවල් වලට සසරෙන් මිදෙන්න තියෙන මාර්ගය අතහරින්නේ ඇයි. සද්ධාවනෑ අර පරණඩැලක් වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සද්ධාවට ආපු කෙනා අර ත්‍රිපිටකේ කියෝල බණහලා කර්ම කර්මඵල විශ්වාසි විශේෂෙන් අවශ්‍යදේ ලෞකික සම්මාධිට්ටිය. ඒ ලෞකික සම්මාධිට්ටියෙන් යුක්තව සද්ධාව ඇතිකරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වේ පොළොවේ ගැඹුරට හාරලා හිටෝපු ගල් කනුවක් වගේ. ඒකට ධර්මය කියන්නේ ඉන්ද්‍රකීලය කියලා. පොළොව හාරලා ගැඹුරට ගල් කනු පිහිටවන. එවැනි ගල් කනුවක් පිහිටෙව්වට පස්සේ පොළොවේ ගැඹුරට හාරලා ඔබ දැකලා ඇතිව අශෝක රජ්ජුරුවන්ගේ අශෝකස්තම්භ තියෙන. එතකොට අදටත් සමහර අශෝකස්තම්භ මෝගල්වරු ගොඩාක් කඩලා බිඳලා විනාශ කරා. හැබැයි උඩ ටික තමයි ඇතුලේ ගත්තොත් අශෝකස්තම්භේ අඩි 30ක් විතර පොළොවෙන් උඩට පිහිටලා නම් පොළොව ඇතුලෙත් ඒ වගේම පොළොවට හාරලා පිහිටවලා තියෙන. එතකොට මෙවැනි විශාල ගල් කුළුණක් සුළං හැමුවා කියලා උතුරෙන් හුළං හැමුවත් දකුණෙන් හුළං හැමුවත් කොහෙන් හුළං ආවත් සුලිසුණකක් ආවත් ගල් කුළුණක් සෙලවෙන්නේ. අන්න ඒ වගේ තමයි කවුරු මොනවා කිව්වත් මොන මතවාදී කිව්වත් මොන බොරුව කිව්වත් මේ ඇස් දෙකට දැක්කා වගේ බොරු කියන. එතකොට කෙනෙක් ඒ කියන දෙයක් නිසා තමන්ගේ සද්ධාව වෙනස් කරගන්නේ. අර්සෝලා කියන නිසා අරහාමුදුරුව කියපු නිසා ඒ හාමුදුරුව මෙහෙම කෙනෙන් නිසා එතකොට එහෙම අරහාමුදුරුව කිව්වද මේ හාමුදුරුව කිව්වද එයාගේ පොතේ තිබ්බද මේ පොතේ තිබ්බද කවුරු මොනවා කිව්වත් එයා තමන්ගේ සද්ධාව වෙනස් කරගන්න. එයා බුද්ධ දේශනාව තුළම රැඳිලා ඉන්න. අන්න අවබෝධයෙන් සද්ධාවට එන කෙනා. අන්නේ සද්ධාව ඇතිවෙන්න නම් අපි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුළයි ඒ සද්ධාව ඇතිවෙන්. ඒ පිණිස නිතර බණහන්. බණ අහනකොට තමයි පින්පව් ගැන කර්ම කර්මඵල ගැන හොඳ නරක ගැන මේ සතරාපාය ගැන සත්‍යයන් සංසාරය යන හැටි මේ කර්මය සකස් වෙන හැටි මේ හැම දෙයක් ගැනම අපිට කාලයක් බණ අහගෙන යනකොට නිරවුල් දැනුමක් ඇතිවෙන. පින්පව් හොඳ නරක කර්ම කර්මඵල ගැන අපිට දැනුමක් ඇතිවෙන. ඒ දහම් දැනුම ඇතිවෙන්න අපේ සද්ධාව බලවත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා එවැනි සද්ධාාවක් තියෙන කෙනා අවබෝධයෙන් සද්ධාවට එන කෙනාට ප්‍රඥාව පිරෙනවා. ඒ සද්ධාව ඊළඟ කාරණය තමයි ප්‍රඥාවට අර ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත සද්ධාව ලෝකෝත්තර සම්මාදිට්ඨියට උපකාර කරන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න අවබෝධඥානය. ඒ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතිවෙන්න නම් අවබෝධඥානයක් ඇතිවෙන්න නම් ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕන. පිංහතුනී බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්ක දේශනාවෙන් දේශනා කරේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ චතුරාර්ය සත්‍ය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන තිපරිවට්ටන් ද්වාදසාකාරං හැටියට අවබෝධ කරගන්න ක්‍රමේ. හැබැයි ඒ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් ඊට පෙර ලෞකික සම්මාදිට්ඨිය තියෙන්නට ඕන. එනිසා පිංහතුනි නිතර බුදුගුණ හිතන් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න සද්ධාව බලවත් වෙනවා. ධර්මයේ ගුණ හිතන්න ධර්මය ගැන සද්ධාව ඇති වෙන. මාර්ග පල්ලාබීන් ගැන ශ්‍රාවක සංඝයා ගැන ගුණ වශයෙන් හිතන්
එහෙම සිහි කරන්න උන්වහන්සේලා ගැන සද්ධාව බලවත් වෙනවා. ඒ තුනුරුවන් ගැන ඇතිවන සද්ධාව මේ ධර්ම මාර්ගයේ ඇතුල් වෙන දොරටුව තමයි සද්ධාව. ධර්මයේ සඳහන් වෙන පංච ඉන්ද්‍රිය ධර්ම. කෙනෙක් තුළ ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගත යුතු දේවල්. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස. අපිට ඉන්ද්‍රියක්. කන කියන්නේ ඉන්ද්‍රිය. නාසය ඉන්ද්‍රියක්. ඒවා අපේ ජීවිතයත් එක්ක ශරීරයත් එක්ක බැඳිච්ච දේවල්. ඒවා අපිට හදිස්සියකට කියලා කොහේ හරි ලාච්චුවක දාලා ගමනක් යනවා මං තියලා යනවා කියලා එහෙම තියන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට අපේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන. ඒ වගේ ඉන්ද්‍රියක් හැටියට සද්ධාව බලවත් කරගන්න ජීවිතයත් එක්ක බැඳිලා ආයි වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ. සද්ධා ඉන්ද්‍රිය. පළවෙනිම එක තමයි ඉන්ද්‍රිය ධර්ම අතර ජීවිතයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියක් කරගන්න සද්ධාව. සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට ධර්ම මාර්ග යන ශ්‍රාවකයාට බුදුහාඳුරෝ පෙන්නවා බල ධර්ම පහක් පංච බල. ඒකෙත් පටන් ගන්නෙම සද්ධා බලං. සද්ධාව බලයක්. ඉන්ද්‍රිය ධර්මයක් වගේම ධර්මාවබෝධයට යන ශ්‍රාවකයාට සද්ධාව බලයක් තමන්ගේ ජීවිතය තුළ. ඊළඟට සේක බල. සේක කියලා කියන්නේ ධර්මාවබෝධයේ අරහත්වය කරා හික්මෙන කෙනා. සෝවාන් මාර්ගය යන කෙනාට කියන්නේ සේක. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට කියන්නේ සේක. සකදාගාමී මාර්ගය වඩන කෙනාට කියන්නේ සේක. සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනත් සේක. අනාගාමී මාර්ගය වඩන කෙනා සේක. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනාට කියන්නේ සේක. ඊළඟට අරහත්වයේ පිණිස මාර්ගය දියුණු කරනවා. එයාට කියන්නේ සේකමයි. රහතන් වහන්සේලාට විතරක් කියනවා අසේක. අසේක කියන්නේ හික්මිලා ඉවරයි. එහෙමනම් සේක කියන්නේ ධර්ම මාර්ගයේ අරහත්වයේ පිණිස හික්මෙන සියලු දෙනා ඒ අරහත් මාර්ගඵලයෙන් මෙහා තියෙන අනෙක් සියලු මාර්ගඵල සේක. මේ සේක පුද්ගලයන්ටද තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙන බල ධර්මයවට කෙන සේක බල. ඒ සේක බල ධර්ම දියුණු කරලා තමයි අරහත්වයට පත්වෙන්. බුදුහාඳුරු පංච සේක බල පෙන්නවා පළවෙනි සේක බලය තමයි සද්ධාව සේක බලයක්. ඊළඟට බහල ඇති සත්ත ආර්ය ධනය ආර්ය ශ්‍රාවකයාගේ ධනය දැන් ඔබ බොහෝ වෙලාවට ලෝකෙ දිහා යානන් සල්ලිකාරය යාට හොඳට යානවාහන තියෙනවා යාට මෙච්චර ආදායන් තියෙනවා මෙච්චර ඉඩකඩන් තියෙනවා ලස්සන ගෙයක් තියෙනවා කෙනෙක්ගේ පොහොසත්කම අද අපි දකින්නේ සල්ලි වලින් විතරයි මිනිස්සු. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය තුළ ධනවතා හැටියට පෙන්නුවේ සල්ලි තියෙන කෙනා නෙමෙයි සද්ධා ධනං. බුදුරජාණන් වහන්සේ ධනවත්කම පෙන්වා කරුණු 7ක්. සත්ත ආර්ය ධනය සද්ධාව පවට ලැජ්ජාව ධනයක් හිරි පව් කරන්න බය ඔත්තප්ප ඒක ධනවත්කම. සුත ධනං දහම් දැනුම කෙනෙකුට ධනයක් තමන්ගේ ජීවිතේ ත්‍යාග සම්පත්තිය තමන්ගේ අතහැරීම දන්දීම ජීවිතයේ මහා ධනයක් තමන්ට. ඒක සංසාරයටම තමන් පුණ්‍ය නිධානයක් රැස් කරගන්න වගේ නිධානයක් තමන්ට. ප්‍රඥාව වීරි ඒවත් ධනයක්. එතකොට ඒ ධනයේ තමන්ගේ ජීවිතේ නැත්නම් මොන තරම් සල්ලි තිබුණත් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් බුද්ධ ශාසනය තුළ හිඟන්නේ. බුද්ධ ශාසනය තුළ බොහොම දිලින්දෙක්. බුද්ධ ශාසනය තුළ අසරණේ. බුද්ධ ශාසනය තුළ ධනවතෙක් වෙන්න නම් අතේ සල්ලි නෙමෙයි. සල්ලි අවශ්‍යයි මෙලව ජීවිතයේ සාමාන්‍ය ගියක් දොරක් හදාගන්න කාලා බීලා ඉන්න ඒවා ලෞකික මෙලවට විතරයි. හැබැයි බුදුහාඳුරු පෙන්වුවා යා ජීවිතේ බොහොම ධනවත් කෙනෙක්. එයා කිසි දෙයකට අසරණ නොවෙන කෙනෙක්. බොහොම හිත ශක්තිමත් කෙනෙක්. එයා නොසැලෙන කෙනෙක්. අන්න එයා දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න කොච්චර සල්ලි තිබුණා. කෙනෙකුට ඒ සල්ලි වලින් පුළුවන්ද හිත හදාගන්න. අද ඔබ බලන්න ලෝකයේ බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෝ. ලෝකෙ බොහොම ධනවත් පුද්ගලයෝ. අද සමහරලාවට ප්‍රශ්නයක් එනකොට ජීවිතයේ හිත හදාගන්න බෑ. සමහරු බෙල්ලි වැල දාගෙන මැරෙනවා. සමහරු සියදිවි හානි කරගන්න එක කෝච්චියට පයින්නවා වහබොනවා. ඊළඟට කෙනෙක් පුංචි ප්‍රශ්නයක් ඇති අසරණ වෙනවා. මානසික වැටෙනවා. සමහරුන්ට පිස්සු හැදෙනවා. ඇයි අතේ සල්ලි තිබුණට ලස්සන ගෙවල් දොරවල් තිබුණට ප්‍රසිද්ධිය තිබුණට යාන වාහන තිබුණට හිත හදාගෙන නැහැ. ධර්මයේ දියුණු කරලා නැහැ. ජීවිතේ හිත හදන වැඩපිළිවෙල පුරුදු කරලා නැහැ.
ඒ නිසාසරණයි. ඔබ දකින්න ඇති මේ වසංගතයත් එක්ක. මේ වෙනකොට ලෝකයේ දියුණුම රටවල මිනිස්සු කොච්චර අසරණ වෙනවාද. ලෝකෙ බිලියනපතියන් ට්‍රිලියනපතියන් ලෝකෙ ඉහළම ධනවතුන් විශාල පිරිසක් මේ වෙනකොට මේ රෝග ගොදුරු බවට පත්වෙලා ලෝකෙ බොහෝ රටවල මිය ගිහිල්ලා. එතකොට ඒ අයට අපිට මෙච්චර සල්ලි තියෙනවා කියලා තමන්ට ලෙඩෙන් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. මට මෙච්චර සල්ලි තියෙනවා කියලා මරණයෙන් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි මේ ජීවිතයේ මොන තරන් ධනය ගොඩගහගෙන හිටියත් ලෙඩවෙන එක සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස වයසට යනක මරණය මේ කිසි දෙයකින් වලකින්න බෑ. හැබැයි ධර්මය දියුණු කරගත්ත කෙනාට හිත හදාගන්න පුළුවන්. එයා හිත ශක්තිමත් කරගත්ත කෙනෙ. පුට්ටස්ස ලෝක දම්මෙහි මේ ලෝක ධර්මතාව ඉදිරි චිත්තං යස්ස නකම්පති කෙනෙක්ගේ හිත සැලෙන් නැත්නම් කම්පාවෙන් නැත්නම් අසෝකං විරජංකේම එයා නොසැලි මේක තමයි ජීවිතය කියලයා නොසැලී හිත හදාගෙන බොහොම ශක්තිමත්ත නැගී සිටිනවා. එයා ප්‍රශ්න අභියෝග හමුවේ නොසැලී මූුණ දෙනවා. ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අන්නේ නිසා පින්වතුනේ අටලෝ දහමතුර නොසැලී හිත බොහොම ශක්තිමත් හිතක් පවත්ත ගන්න පුළුවන් ධර්මයෙන් සද්ධහ ධනය සත්තාරය ධනයෙන් ධනවත් කෙනෙකුට. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ සේක බලධර්ම ගත්තත් පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තත් පංච බලධර්ම ගත්තත් ඒ වගේම සත්ත ආර්ය ධනය ගැන කතා කරත් කොහෙන් ගත්තත් පටන්ගන්නේ සද්ධාවේ. එනිසා කෙනෙකුට ශාසනී තුළ ඇතුළට යන කෙනෙකුට ගැඹුරට යන කෙනෙකුට අවබෝධය කරා යන කෙනෙකුට පටන්ගන්න තියෙන සද්ධාව බලවත් කරගෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝවාන් මාර්ගය සද්ධානුසාරී ධම්මානුසාරය. සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ සද්ධාවෙන්මයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ මාර්ගයට පැමිණෙන්. එනිසා පිංහතුනේ නිතර බුදුගුණ මෙනෙහි කරන්න දහම් ගුණ මෙනෙහි කරන්න සඟගුණ සිහි කරන්න. තමන්ගේ ජීවිතය තුළ සද්ධාව බලවත් කරගන්න. එන හැම ප්‍රශ්න කරදර අභියෝග ඉදිරියේම තුනුරු අංගුණ හිතන්. බලන්න බුදුහාන්දුරුව දජග්ග සූත්‍රයේ මේ දජග්ග සූත්‍රයේ පවා පෙන්වේ භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා. අපේ ජීවිතය අපිට එක පාට බයක් ඇති වෙන. චම්බිතත්තං ලොමු ඩැහැගන්න. ලෝමහන්සෝවා ලොමු ඩැහැගන්න චම්බිතත්තන් තැති ගැනීමක් ඇතියෙන. මිනිස්සු එක පාට තැතිගන්න. බය වෙනවා. ලොමු ඩැහැගන්න. ඒ හැම වෙලාවකම මොකක්දෑ කරන්න කියලා අසරණ වෙනවා. එවැනි වෙලාවක බුදුගුණ සිහි කරන්න කියව. ධර්මී ගුණ සිහි කරන්න සඟගුණ සිහි කරන්න. ඒක තමයි දජග්ග සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වේ. කෙනෙකුට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් අසරණකමක් ජීවිතයේ දැනෙච්ච වෙලාවට තුනුරුවන් ගුණ සිහි කරන්න. එනිසා පින්වතුනේ මේ ජීවිතය තුළ අපි දැන් මේ ජීවත්වෙන්නේ ලෝකෙ අමාරුම කාලෙක. අපි මේ ඉන්න මහා බඩ්ඩ කල්පයේ 4වෙනි අන්තක් කල්පේ. 4වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා ඔබට තේරුම් නැති වුණාට මහා කල්පයකට අන්තක් කල්ප 64 තියෙන. එයින් පළවෙනි අන්තක් කල්ප 64 එක අන්තක් කල්පයක් කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. අද අපිට හිතන්නවත් බෑ. ඒ වැඩි වෙන ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා කෙලෙස් වර්ධනය වෙලා ඇවිස්සලා මිනිස්සු විකෘති වෙලා මේ ලෝකේ අන්තක්කල්ප විනාශ වෙනවා. ඒ වගේ අර අන්තක්කල්ප 64ම අන්තක්කල්ප විනාශ 64ක් වෙනවා. අපි මේ ඉන්නේ මහා බද්ද කල්පේ 4වෙනි අන්තක්කල්පේ අන්තක්කල්ප විනාශයක් ළඟ ඉන්නේ අපි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා අන්තක්කල්ප විනාශයක් වෙනවා. මේ 4වෙනි අන්තක්කල්ප විනාශේ ධර්මයේ පෙන්වුවේ සත්ත අන්තක්කල්ප විනාශය කියලා. සත්ත කියන්නේ තියුණු ආයුධවලට. මිනිස්සු අවියායුධ වලින් මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා ලෝකේ අවසන් වෙනවා දින 7ක් ඇතුළත. ඔබ අහලා ඇති මුර්ගසම් වර්ෂාවල් වැහැලා. දින 7ක් යනකොට ලෝකේ මිනිස්සු ලේ පිපාසාවෙන් මරාගෙන ලෝකෙම විනාශ වෙනවා. අද මේ වෙනකොට අදම බලන්න ඔබ
පැය ගණනක් ඇතුළත මුළු ලෝකෙම වනත් විනාස කරන්න පුළුවන් න්‍යෂ්ටිකාවී ආවිද. ලෝක ඉතාම දියුණු තාක්ෂණයෝ භාවිතා කරන්න මනුසයන්ග විනාසයට. මොන තරන් න්‍යෂ්ටික ආවිධ හදාගෙන තමන්ගේ බලය ඇතිකරගෙන අනෙක් රටවල් යටත් කරගෙන ජීවත්වෙන්න මේ ලෝක ප්‍රබල රටවල් කොච්චර උත්සාහ කරනවා. අනාගතයේ තව එන්න ඔය වෛර දවේශ තාක්ෂණය ඔවුන් යොදාගන්නෙම විනාසයටමයි. ඒ නිසා දින 7ක් ඇතුළත ලෝක විනාස වෙන ආකාරය බුදු හාන්දුරුව පෙන්න්නනවා. ඉතාම සුළු පිරිසම් මහා කැලෑවල වනාන්තරවල තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙ ජීවිත බේරගන්න. දැන් මේක අදහෙට නොමෙයි වගේ අපිට පෙවුනට මේ විශ්වයේ දීර්ඝ කාලයක්ත් එක ගත්තහම අපි ඉන්නේ අවුරුදු දහස් ගණන් දීර්ඝ ආයුෂ තියෙන කාලෙක නෙමෙයි. පිංහතුනි අපේ බුදු හාන්දුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. දැන් ඔබ නිකං හිතන් අදාපිට මේ දියුණුයි වගේ පෙවුනට අදාපි ඔබත් මමත් මේ අපි කවුරුත් අද ජීවත්වෙන මේ කාලෙ වෙනකොට මේ 2020 මේ කාලෙ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශෝභ හොයලා බලන්න. ඔබට පුළුවන් ඔය ලෝකෙ හැම රටකම පිරිමියෙකුගේ ආයු අපේක්ෂණය කාන්තාවකගේ ආයු අපේක්ෂණය සාමාන්‍ය වාර්තා ගණනය කෙරෙන. ඒ රටවල සාමාන්‍ය මරණ සංඛ්‍යාව මිනිස්සු මැරෙන්නේ මොනවගේ වයස් පරතරයක් තුළද. අද මේ ලෝකෙ බොහෝ රටවල්වල සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 72 75 80 80ට පල්ලෙහා තියෙන ගොඩක් රටවල. මැද පෙරදිග බොහෝ රටවල අවුරුදු 65 70 අතර. ඒ අතර අප්‍රිකාන් රටවල් ගත්තොත් ඔබට පුදුම හිතේ අවුරුදු 50 55 60 සමහර රටවල අවුරුදු 40 ගණන් වෙනකොට වයසට ගිහිලා කන්නනේ. මිනිස්සු ඇහැරිලා මැරෙනවා. එතකොට අපි සාමාන්‍යයක් ගත්තොත් අද ලෝකෙ අවුරුදු 70ක වගේ සාමාන්‍ය ආයුෂක් තියෙන. හැබැයි ඒ අතර කලාතුරකින් කෙනෙක් පෙරපින් තියෙන දීර්ඝායුෂ ඇති අය ඉන්නවා අවුරුදු 80 90 ඉන්න අයත් ඉන්නවා. අවුරුදු 100ක් හිටපු කෙනෙකුත් යන්තම් අද කලාතුරකින් ගමක හොයාගන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න අවුරුදු 65 වෙනකොට අද වෙනද වගේ කායි ශක්තිය දුර්වලයි. මිනිස්සු ඇහැරිලා. ඊට පස්සේ බොහෝම අමාරුවෙන් ලෙඩ ගානේ ලෙඩ ඇඳේ. ඊට පස්සේ එක්ක හැරමිටියෙන් යන්නේ එක්ක රෝද පුටුවේ. සමහරුගේ ජීවිතේ අවුරුදු 90ක් හිටියා කියවට අවුරුදු 15ක් ඉඳලා තියෙන ඇඳේ එක තැන් වෙලා. අපේ කායි ශක්තිය අද පිරිහිලා. අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 70 වගේ මට්ටමක තියෙන. හැබැයි ඔබ බලන්න මේ තරම් විද්‍යාව තාක්ෂණයේ දියුණු නැති වුණත් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මීට අවුරුදු 2500 ගානකට පෙර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ වැඩ හිටිය කාලේ එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120ක්. සාමාන්‍ය ආයු අපේක්ෂණ 120ක්. හැබැයි ඊට වඩා වැඩිපුර හිටියා. ඔබ අහලා ඇති බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. දැන් ඔබ විසාකාවගේ පැත්තෙම හිතන්න. එදා විසාකා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ කාලේ ආයුෂත් වැඩි. එතකොට වයසට ගියත් තරුණ පෙනුම කාය ශක්තිය තිබුණා කියන. ඒ සසර පිනත් ඒ කාලේ තියෙන පරිසරයත් එක්ක ඒ ආයුෂ ලැබෙන්නේ. එතකොට අවුරුදු 120ක්ම ජීවත් වුණා දරුවෝ 20 දෙනෙක් හදලා. අද ඊ නම්ලා දිහා බලන්නකෝ. එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඒ අම්ම වැහැරිලා. ඊට පස්සේ එක්ක කොන්දේ අමාරු එක්ක ඉනෙන් පල්ලෙහා පණ නැහැ කියයි. දරුවා උපදින්න ගිහිල්ලා එක්ක සීස කරන්න ගිහිල්ලා ඔන්න එතනින් ඇතිවෙච්ච මොකක් හරි ස්නායු ආබාධයක් යයි ස්නායුවක් කැපිලා කියයි. ඊට පස්සේ බොහොම අමාරුයි. හැබැයි ඒ කාලේ මීට අවුරුදු 2500කට 600කට එහා බොහෝ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඒ කාලේ බොහෝ දීර්ඝ ආයුෂ තිබුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාද්දී සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මත් ඒ වෙනකොටත් ජීවතුන් අතර හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්තිමටම කල්පනා කරා මොකද ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පාන.
සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න වැඩිය තමන්ගේ ගමට නිවසට. ඒ වැඩම කරලා තමන්ගේ අම්මව අන්තිම වෙලා පිරිනිවන් පාන දවසේ බණ කියලා ධර්මය පිහිටෙව්. එතකොට බලන්න සාරිපුත්ත හාන්දුරුව පිරිනිවන් පෑවෙත් ඒ අම්මට ඒ වෙනකොට ධර්මය අවබෝධ කරගන්න තරං සිහි කල්පනාව ඉදන් තිබුණා. වයිසට ගිහින් හිටියත්. ඒ නිසා ඒ වගේ ඒ කාලෙ අවුරුදු 120 එතනින් එහා ජීවත්වෙච්ච අයත් හිටිය. හැබැයි සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. එතකොට අපිට පේනවා අද වෙනකොට අපේ අවුරුදු 2500ක් වගේ ඇතුළත මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40කින් 50කින් අඩු වෙලා තියෙන. මේ තියෙන ආයුෂත් වේගෙන් අඩු වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද පරම්පරාවෙන් අපිට එක පාට හොයන්න බෑ. පරම්පරා 2-3ක් යනකොට අවුරුද්දක් 2ක් ආයුෂ අඩු වෙවී යන්නේ. අවුරුදු 2500ක් වගේ කාලයක් තුළ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 ඉඳන් 70ට විතර අඩු වුණා නම් අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. තවත් අවුරුදු 50ක් අඩුවෙන් මේ වේගෙන් අඩු වුණොත් තවත් අවුරුදු 2500ක් අනාගතයට හිතන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන අවුරුදු 5000ක් යනතෙක් ලෝකෙ පිහිටලා තියෙනවා කියලා අටුවාවල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම 13 වහන්සේලා පිරිනිවන් පාන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 5000ක් යනතෙක් ඒ 13 වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියලා බුද්ධ අධිෂ්ඨාන පිහිටලා තියෙන. ධාතු පරිනිර්වාණ වෙන දවසට ඒ වෙනකොට බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වගේ වෙනකොට සාමාන්‍ය මනුස්ස ලෝකෙ ඉන්නවා නම් මිනිස්සු එදාට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහිච්ච අය. ආයුෂ හොඳටම පිරීලා. එතනින් පස්සේ අවුරුදු 200ක් යන තැන අර 20 ආයුෂත් අවුරුදු 10ට පිරිහෙනවා. අර කියන මෘග සංඥා පහළ වෙලා. මේ ගැන තියෙනවා දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය. මේ දේශනාය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට අඩු වෙනකොට අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ ලෝකෙ වැඩෙනවා. මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙනවා. සත්තු වගේ වෙනවා. ඒ කාලවල අනාගතයේ අර කොසල් රජුරුවන්ගේ හීන සැබෑ වෙන කාලෙ. දැන් බලන්න අපි ජීවත් වෙන්නේ එවැනි කාලවල. තාම සම්පූර්ණයෙන් මෘග සංඥා පහළ නොවුනට තැන් තැන්වලින් මිනිස්සු මෘග සංඥා පහළ වුණා වගේ විකෘති වෙච්ච මිනිස්සු. අද සමාජයේ අහන්න ලැබෙන දේවල් දිහා ගත්තහම අර කොසල් රජුරුවන්ගේ හීන සැබෑ වෙන කාලයක්. එවැනි විකෘති කාලයක්. තව එන්න පරම්පරාවෙන් පරම්පරාවට මේවා වැඩි වෙනවා. එන්න අපි යන්න විනාශෙ පැත්තට, දියුණුවක් පැත්තට. අපිට නිකන් දියුණුවක් වගේ පෙවුනට විද්‍යාව, තාක්ෂණයේ මොන තරම් දියුණුයි වගේ පෙවුනත් ඒ දියුණුව ඔවුන් වැඩිපුරම යොදාගන්නේ ලෝකයාගේ විනාශයටමයි. ඒ නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ අඩු වෙනවා. බුදුහාමුදුරුව පෙන්නවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙනකොට කුසල් කියන වචනේවත් අහපු කෙනෙක් ලෝකේ දාට ඉතිරි වෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙන්න බොහෝ කාලයකට කලින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අතුරුදහන් වෙලා ඉවරයි ලෝකේ. කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් ඒ කාලේ මිනිස්සු අතර නැහැ කියන. ඒ වෙනකොට ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියලා දෙයක් නැහැ. මෙලෝ පරලොව කියලා දෙයක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. කරන කර්මයන්ගේ විපාක කියලා දෙයක් නැහැ. ඕන පවක් කරාට කමක් නැහැ කියලා එවැනි නියත මිත්‍යා දෘෂ්ටියක් තමයි ඒ වෙනකොට ලෝකේ බලවත්ම දේ බවට පත් වෙන්නේ. මිනිස්සු පවට බය නැහැ. පව් කරන්න ලැජ්ජාවක් නැහැ. සත්තු වගේ කියන රාගයෙන් එළුව බල්ලෝ බලල්ලු තිරිසන් වගේ මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා කියන. මේ මගේ අම්මා නේද, මේ මගේ සහෝදරයා නේද, මේ මගේ දරුවෙක් වගේ නේද? ඒ සමාජ සීමා නැති වෙනවා ලෝකේ. ඊළඟට ද්වේෂයෙන් එකිනෙකා ලේ පිපාසයෙන් කියන මිනිස්සු ජීවත් වෙන්නේ. එවැනි විකෘති ලෝකයකටයි පරම්පරාවෙන් පරම්පරාවට අපි යන්නේ ওই විනාශෙ පැත්තට. ඒ විදිහට කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙනකොට, සත්තු වගේ වෙනකොට මිනිස්යන්ගේ විනාශයට තමයි 4 වෙනි අන්තක් කල්ප විනාශේ. මුර්ග සම්වර්ෂා වැහැලා දින 7ක් පුරා මහා වර්ෂාවක් වැහැලා මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා එකිනෙකා අවියාවිද වලින් මරාගෙන දින 7ක් වෙනකොට ලෝකෙම ලේවිලක් වෙනවා.
ඒ විදිහට තමයි මේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්පය අවසන් වෙන්නේ. එතනින් ජීවිත බේරෙනවා ඉතාම සුළු පිරිසක්. අන්න ඒ අයගෙන් තමයි ඊළඟට ඒ අය අර තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට වෙච්ච විපත දැකලා ඔවුන් ගුණධර්ම පුරන්න පටන් ගන්න. එතනින් තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයමත් ආවිෂ වැඩිවෙවී යන්නේ. ඒ තමයි 5 වෙනි අන්තක් කල්පේ ආවිෂ වැඩිවෙවී යන ආකාරය. ඒ නිසා පින්වතුනි අපිට පේනවා අද අපි ඉන්න කාලේ ලෝකෙ කෙලෙස් වැඩි කාලයක්. මිනිස්සුන්ගේ මනස විකෘති වෙච්ච කාලයක්. විකෘති දේවල් අපිට දිනපත අහන්න ලැබෙන කාලයක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් පින් කරගන්න. අපිට ලෝකයාම නිවැරදි කරන්න බෑ. ලෝකෙ හදන්න බෑ. හැබැයි ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ ඔබට ධර්මය තුළින් ඔබ රැකෙන්. බුදුහාමුදුරුව අපිට පෙන්නුවේ අත්තදීපා අත්ත සරණා අනඤ්‍ය සරණ. තමා තමාව දූපතක් කරගන්න. තමාව පිහිට කරගන්න වෙන දෙයක් පිහිට කරගන්න එපා. ධම්මදීපා ධම්ම සරණා අනඤ්‍ය සරණ. ධර්මයම දූපතක් කරගන්න. ධර්මයම පිහිට කරගන්න වෙන දෙයක් පිහිට කරගන්න එපා. අන්නේ නිසා අද වගේ උතුම් දවසක දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන මගේ ජීවිතය තුළ මන් තුනුරුවන් ගැන සද්ධාව ස්ථාවර කරගන්න. මේ සද්ධාව දියුණු කරගන්න. ධර්මාවබෝධය පිණිස මේ සද්ධාවමන් බලවත් කරගන්නවා කියලා තුනුරුවන් ගැන අච්චල සද්ධාවක් ඇති කරගෙන ආකාරවතී සද්ධාව ඇති කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ උතුම් ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගන්න සියලුපින් ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඇසලපුර 15ක පොහොය දවසේ සිත සැනසෙන රාත්‍රියක ධර්මයත් එක්ක සිත තියාගෙන බොදුනුවන්ගේ හදවතේ නාලිකාවත් සමග හැමදාම ළඟින් ඉන්න ඔබට ඔබේ ජීවිතයේ ධර්මය අනුව සරි කරගන්නට සතිර කරගන්නට පරමාර්ථ ඇතුව ජීවත් වන්නට පුරුදු කරන්නට අපිට ඕනිකමක් තියෙනවා. ඒ නිසායි අපේ මාධ්‍ය මෙහෙවර ජාතියට ප්‍රබෝධයක් ඇති කරන වැඩපිළිවෙලකින් වැඩසටහන් පුරවාගෙන තිබෙන්නේ. මේ ඇසලපුර පෝය දවසේ සද්ධර්ම දේශනාවට බැතිබර දායකත්වය ලබාගෙන තිබෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න මනුජිත් සමන්ත මහතා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා දියණියන් හැමෝටම සතුටු ඇති. දැන් කමායා දුවටත් හිමායා දුවටත් සතුටු ඇති නේද? උතුම් ධර්ම දේශනාවක් මෙත් සදහම් විකාශයෙන් බොහෝ පිරිසක් ශ්‍රවණය කළා අද වටිනාම පෝය දවසේ. මේක මහා පිනක්, මේවා මහා පින්කම්. ඒ නිසා සසර සරණ තුරාවට සසර ගමන යන පුරාම කිසිදු අකල් මරණයකට අහු වෙන්නේ නැතුව දුක් සහිත ස්ථානවල ඉපදෙන්නේ නැතුව මේ ධර්ම දානමේ බලය ඔබට බලවත් වෙනවා. ඒ නිසා ඒක ඒ ආත්මවල විතරක් නෙමෙයි මේ ආත්මයේත් බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ලෝකේ කොහේ රටක හිටියත් මේ විශ්ව ශක්තිය ධර්මයත් එක්ක ඔබට ආරෝපණය කරන බව ඔබ දන්නවා. ඒ වගේ වැඩපිළිවෙලක් ලෝකේ තියෙනවා. ඒ නිසා ඒ සියල්ල ඔබට යහපතක්ම වේවා. එහෙමත් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමින් උතුම් ඇසළ පොහෝ දින සියලු දෙනාටම ලෝකවාසීන්ට ධර්මාවබෝධය ලබා දීම පිණිසයි ඔවුන් කටයුතු කළේ. සෝනියා දිසානායක ආදරණීය අම්මා අසනීප තත්ත්වයේ ඉන්නවා කියලා අපිට සඳහන් කරලා තිබෙනවා. මෑණියන්ට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා. බක්කුල මහරහතන් වහන්සේ නමින්
බක්කුල රන්සෑය හොරණ ශීල සුවරණ පුණ්‍ය භූමියේ ඉදි වෙනවා. ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයත් ඒ නමට ඉදි වෙන බක්කුල මහරත්තරන් සෑයේ ආශිර්වාදයත් සෝනියා දිසානායක මෑණියන්ට හිමි වේවා. ඒ බලයෙන් ඒ අම්මා සූපත් වේවා. යථා තත්වයට පැමිණේවා. කාය මනස සියල්ල බලවත් වේවා. සෞඛ්‍ය සම්පන්න වේවායි මේ සදහම් විකාශය අපිත් ඊටම සතුටෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රියානි පෙරේරා මහත්මිය නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා තිබ්බා. ඒ ප්‍රාර්ථනාවත් පෙරසේමයි ශ්‍රියානි පෙරේරා මහත්මියටත් ඒ ආශිර්වාදයන් එලෙසම ලැබේවා. එහෙමනම් ඒ සියලු ප්‍රාර්ථනාවන් එක්ක මේ උතුම් සද්ධර්ම දේශනාව දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේටත් මේ ආත්ම භාවයේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ උතුම් බලවත් කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ රාජකීය පඬිත පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත සද්ධර්ම විභූෂණ ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ අපි උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ආයිත් ධම්සභා මණ්ඩපයකදී මුණ ගැහෙමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.